ආයිබෝවන් මම ලක්ෂේන නායක මීන ලග්න හිමියනි ඔන්න අදත් මං ඔබ හමුවට ආවේ කර්මයට අනුව ඔබගේ විවාහ ජීවිතය කෙබඳු ආකාරයෙන් ගත වෙන්න තියෙනවද කියලා කියන්න. ඔබ දැනටමත් දන්නවා කර්මයට අනුව ඔබට කුමන වගේ විවාහ සහකරුවෙක් සහකාරියක් ලැබෙයිද කියලා. අද මම මේ කතා කරන්න යන්නේ ඔබගේ විවාහයෙන් පසු ජීවිතය ගැන. විවාහ ජීවිතය ගැන කර්මයට අනුව. මීන ලග්න හිමියනි හේතු රහිතව කෙනෙකුට අනුකම්පා කිරීම අනුවබෝධයෙන් යුතුව තව අයෙකුට අනුකම්පා කිරීම ඔබවම රවටා ගැනීමක් බව හොඳින් මතක තියාගන්න ඕන මීන ලග්න හිමියනි. අනුකම්පාව ඔබට භූමි කම්පාවක් වෙන අවස්ථාවල් තියෙනවා. අනුකම්පාව ඔබව ආස්වාදයට පොළඹවනවා. ආස්වාදය නිසා ඔබ ඔබගේ මනස කිලුටු කරගන්නවා. ඒ කියන්නේ ආස්වාසය ඔබව කාමයට බාර දෙනවා කියන වගේ කතාවක්. මීන ලග්න හිමියනි කාමයේ ඇත්තේ අල්ප ආස්වාදයක්. එහි බොහෝ දුක තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා එක අවස්ථාවකදී කාමය බල්ලෙක් මස් කටුවක් සූප්පු කරනවා වගේ කියලා. කාමය හරියට උකුස්සෙක් මස් කැබැල්ලක් අරන් ගියා වගේ කියලා. ඔබ කවදාවත් දීපු දෙයක් ඉල්ලන්න යන්න එපා. අන්නෑගේ දුක කෙටියෙන් අහන්න. තව කෙනෙකුගේ දුක කෙටියෙන් අහන්න. මොන්ද ඔබට ඔබගේ ජීවිතය තුළ කර්මයට අනුව ඔබ තුළ බොහෝ අනුකම්පා සහගතයක් තියෙනවා. අනුකම්පා සහගතයි. අනුකම්පා සහගත හදවතක් තියෙනවා. ඒ අනුකම්පාව නිසාම ඔබ රැවටෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා විස්තර වශයෙන් ඔබ කරුණු අහන්න ගියොත් ඔබ අනිවාර්යයෙන්ම අනුකම්පාව ඇති වෙලා රැවටීමටපත් වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ ඔබ? ඔබ මෝහයටපත් වෙන්න පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ නොකරගෙන සිටින්න පුළුවන් ඔබ. ඒ නිසා ඔබ සෑම දිනකම බෞද්ධයෙක් විදිහට විවාහ ජීවිතය තුළදී ඔබ උදේ විශේෂයෙන්ම 5-7 ඇතුළත ඔබ බෞද්ධයෙක් නම් බුදු ගුණ මෙනෙහි කරගෙන බුදුරුව සිතෙහි මවාගෙන දිවවන් බුදුරජාණන් වහන්සේට පරම ගෞරවයෙන් යුතුව තුන් පාරක් දෙහත් දෝත් නරල මුදුනේ තබා නමස්කාර කර දිනේ දියුණුව වෙනුවෙන් දියුණුවේ දිනේ යහපත වෙනුවෙන් විවාහ ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් ආශිර්වාදය ලබන්නෙක් බවට පත්වන්න. දැන් මම මේ කතා කරන්න යන්නේ ඔබගේ විවාහ ජීවිතය ගැන. විවාහ ජීවිතය තුල මෙතෙක් තනිවලා හිටපු ඔබ වගකීමක් අරගෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න හදන පිළිවෙතක්. ඒ නිසාම කර්මයට අනුව බොහෝ විට මීන ලග්න හිමියන් කැමති වෙනවා විවාහ ජීවිතය තුල තමන්ගේ දුක බොහෝ විට තම බිරිඳට ස්වාමියාට කියලා දුකේ බර අඩු කරගන්නවා. එනම් මීන ලග්න හිමියන්ට ලැබෙන ස්වාමියා හෝ බිරිඳ ලෑස්ති වෙන්න මීන ලග්න හිමියගේ දුක අහන්න. අහලා සැහැල්ලු කරලා දෙන්න. බොහෝ විට මීන ලග්න හිමියන් ප්‍රිය වචන කතා කරන්නේ. ආගමික භක්තිමත්කමක් ඇතුව ගුණයෙන් යුතුව තමයි විවාහ ජීවිතය ගෙනියන්නේ. කර්මයට අනුව ඔබගේ විවාහ ජීවිතය තුළ සාමකාමීව සිටින්න පුළුවන් කෙනෙක්. දෙපාර්ශ්වයේ නෑයින් තමන්ගේ දෙපාර්ශ්වයේ නෑයින් ගැනම ඔවුන්ගේ කටයුතු සම්බන්ධයේදී ඔබල දුකටපත් වෙනවා. එයින් තවත් අදහසක් ගෙනත් දෙනවා කර්මය නෑයින් වඩාලං කර ගැනීම. ඔබගේ විවාහ ජීවිතයට ඇඟිලි ගහන්න තියෙන අවස්ථාව වැඩි කියලා. මොකද ඔබ නෑයින් නිසා දුකටපත් වෙනවනේ. ඒත් එක්කම විවාහ ජීවිතය තුළ ඔබට කතා බහ තුළ මිතුරන්සේ කටයුතු කළ හැකි.
ඒ වගේම ඔබලාට ඉපදෙන දරුවන්ගේ වාසනාව නිසා, ඒ කියන්නේ පින් ඇති දරුවෝ ඔබට ලැබෙන්න පුළුවන්. ඔබලාගේ විවාහ ජීවිතේ තව තවත් ශක්තිමත් වෙන්න පුළුවන්. දෙදෙනා අතර පවතින ආදරය, ලෙන්ගතුකම, අවබෝධය මුල් කොටගෙනම ඔබලාට තිබෙන වස්තුව, මිල මුදල් තව තවත් දියුණුවට පත් කර ගැනීමට හැකි වෙනවා. මීන ලග්න හිමියනි, ඔබ විවාහ ජීවිත තුළ විශ්වාසවන්ත ධාර්මික අයෙක්. කර්මය එසේයි පවසන්නේ. ඒ නිසාම මීන ලග්න හිමියනි, ඔබ සූකීය පවුලේ දියුණුව, අභිවෘද්ධිය සඳහා නොපැකිලව කටයුතු කරන කෙනෙක්. තම බිරිඳට, ස්වාමියාට ඉතා හොඳින් සලකන අයෙක්. දෙදෙනා එකතු වීම තුළ යහපත් ධනවත් විවාහ ජීවිතයක් ගෙවීමට කර්මය උපකාරී කරනවා. පුරුෂ වීරියෙන් යුතුව විවාහ ජීවිතයේ සමබරතාවය රැකගෙන ඔබ කටයුතු කරන්න දක්ෂ වෙනවා. අනුන්ගේ කටයුතු වලට උදව් කරන යහපත් කෙනෙක් බවට පත් වෙනවා. මීන ලග්න හිමියනි, ඔබගේ මේ යහපත්කම, අනුකම්පාව දුර්වලකමක් වන්නේ ඔබ උදව් කළ අය ඔබ පසුපස ප්‍රශංසා කරමින් එන විට ඔබ ඒ ප්‍රශංසාවට, ඔබ ප්‍රශංසා ලබන්න, ඔබ ඇගීම් ලබන්න, තවත් කෙනෙකුගේ වාචික ප්‍රශංසා ලබන්න, ගෞරවය ලබන්න ඔබ ගිජුකමක් තියෙන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම බහුභාර්යා බහුස්වාමි සේවනයේට ගොදුරු වීමට ඉඩ කඩ තියෙන ඇත්තෙක් බවට පත් වෙනවා. ඒකයි මම මුලින්ම කිව්වේ. දෙයක් දුන්නොත් ආපහු ගන්න බලාපොරොත්තුව දෙන්න එපා. තව කෙනෙක්ගේ දුක විස්තර වශයෙන් අහන්න යන්න එපා. මොකද ඔබගේ හදවත උණු වෙනවා. එතකොට ඔබ බුද්ධිමත් තීරණ නෙමෙයි ගන්න. ඒ නිසාමයි ඔබ ඔබගේ මනස තුල හරි කාටත් අනුකම්පා සහගත ගතියක්, ඒ අනුකම්පා මුල් කොටගෙන ඔබගේ මනසට ඇතුල් වෙන්න පුළුවන් ගතියක් තියෙන බව කර්මය විසින් පෙන්වලා දෙනවා. මේ නිසා ඔබ ඕනම උදව්වක් කරන්න අතේ දුරින් තියාගන්න. අබුසැමියන් දෙදෙනා එකට එක්ව කරන උත්සාහයන් මල්ඵල දරනවා. සිය ධාර්මික උත්සාහයන් ඔබලාගේ යහපත, සාමකාමී විවාහ ජීවිතයකට මඟ පෙන්වනවා. හොඳ අසල්වැසියන්ගේ, බාල සහෝදර සහෝදරයන්ගේ, පියපක්ෂයේ නෑයින්ගේ උදව් උපකාර මඟ පෙන්වීම ඔබගේ විවාහ ජීවිතයට අර්ථවත් දියුණුවක් ලබා දෙනවා. මීන ලග්න හිමියනි, අඹුසැමි දෙදෙනාගේම උත්සාහයේ පදනම වන්නේ අනාගතයේ අවදානම නැති කරගන්න. ඒ නිසාම උසස් සිතුවිලි, උසස් අය ආශ්‍රය කරන්න ඔබට ලැබෙනවා. ඔබ ගෞරවය ආරක්ෂා කරගන්න කෙනෙක්. ඔබ දෙදෙනා එකට එකතුව කරන ව්‍යාපාරවල වැඩි ලාභ ලැබෙන්නේ නැහැ. ඒවා අප්‍රකටව නැති වී යන්න පුළුවන්. ගෘහ හා විවාහ ජීවිතයේ දුක සැප එකසේ විඳීමට ඔබට සමත්කමක් තියෙනවා. විවාහ වුණත් ඔබ ඉගෙන ගන්නා දේ නතර කරන කෙනෙක් නෙමෙයි. ලෝකයේ අතීතයක්කල් දේවල් අධ්‍යයනය කරන්න, අලුත් දේවල් ඔබගේ මනසට එකතු කරගන්න ඔබ බොහොම කැමති වෙන කෙනෙක්. ඒ නිසා මීන ලග්න හිමි ඔබට ඕනම දෙයක් ගැන සාමාන්‍ය අවබෝධයක් කර්මයට අනුව ලබා ගන්න පුළුවන්. විවාහ ජීවිතයේ අවසාන කොටසේදී හිත උසස් කර ධර්මය අවබෝධ කරගත්ත එක් බවට පත් වෙනවා. ඉඩකඩම් මිල මුදල් ගෙවල් ඇති ලස්සන සුන්දර විවාහ ජීවිතයකට ඔබට උරුමය තියෙනවා. ඔබගේ මධ්‍යම වයසේදී, ඒ කියන්නේ අපි හිතමු අවුරුදු 35යි 50යි, මේ කොටස තුලදී, මේ කාලය තුලදී තමාගේම කියලා හොඳ සැප පහසු ඇති ගෙයක් සාදා හදාගන්න, තමාටම කියලා සැප වාහනයක් ලබා ගන්නට කර්මය විසින් ඔබට භාග්‍යයක් වාසනාවක් ලබා දෙනවා. ඔබලාගේ විවාහ ජීවිතයට බොහෝ විට හොඳ උසස් ගතිගුණ තියෙන නෑයන්ගේ උදව් ලැබෙන්නත් පුළුවන්. මේ නෑය කිව්වම මොකක් මව්පාර්ශ්වයේ නෑයන්ගේ උදව් උපකාර වෙන්න පුළුවන්. ඔබ මීන ලග්න හිමියනේ කර්මයට අනුව
උසස් තත්ත්වයේ යහපත් ගුණවත් කාන්තාවක් සමග හෝ යහපත් ගුණවත් කඩවසම් පිරිමිකු සමග විවාහ වීමට ඔබට කර්මය තුල උරුමයක් තියෙනවා. එහෙමනම් ඔබ ඔබගේ ඉපදුණු දවසේ ඉඳන් ආගම දහමට අනුව යහපත් ගතිගුණ පුරුද්දක් කරගෙන ඔබගේ පංච ඉන්ද්‍රියයන් සංවර කරගෙන ජීවත් වුණු කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ විවාහයට ලැබෙන්නේ මම ඔය කියපු උසස් තත්ත්වයේ යහපත් ගුණවත් ලස්සන කාන්තාවක්. එහෙම නැත්නම් උසස් තත්ත්වයේ යහපත් ගුණවත් කඩවශම් තරුණයෙක්. හැබැයි ඔබ දැන්ටත් ප්‍රමාද නැහැ. හිතන්නකෝ ළමා කාලේ, අධ්‍යාපන ලබන කාලේ, තරුණ කාලේ, තනිකඩ කාලේ මේ දේවල් එහෙම කරගන්න බැරි වුණා කියලා. හැබැයි එහෙම දේවල් කරගන්න බැරි වුණොත් විවාහ ජීවිතය තුල අකරතැබ්බි තියෙනවා. ඒ දිට්ඨ ධම්ම වේදිනිය අනුව අපි කරන වැරදි වැඩ අපිට ඒ ආත්මෙදි පළ දෙන වෙලාවල් තියෙනවනේ. ඒ පළ දෙන වෙලාවල් කියන්න පෙර මෙන්න මෙහෙම දෙයක් මං මීන ලග්න හිමියන්ට කියන්න ඕන. ඔබට ලස්සන විවාහ ජීවිතයක් ගෙවීමට වාසනාව තියෙනවා. විවාහ ජීවිතය තුළ සියලු ඵල භුක්ති විඳීමට අවස්ථාවක් තියෙනවා. හොඳ වාහන ලැබෙනවා, කතාවේ දක්ෂ වෙනවා, ලෝකෝත්තර ජීවිතයක් අගය කරනවා. කියන්නේ ඊළඟ ආත්මයක් මට තියෙනවා, මම ඒකට හොඳ දේවල් කරගෙන යන්න ඕන කියලා හිතෙනවා ඔබ. විවාහ ජීවිතයේදී ලෝකෝත්තරත් ලෞකිකත් වෙන මධ්‍යස්ථ පිළිවෙත තුල තමයි ඔබ ඉන්නේ. නමුත් කර්මය ඔබට විතක පෙන්වා දෙනවා. විශේෂයෙන්ම මෙහෙම සිදු වුණා කියලා හිතන්නකෝ කර්මයට අනුව. ඔබ පෙර ආත්ම භාවයේ තුල ආගම ධර්මයේ තුල නොහිටපු කෙනෙක් කියලා හිතන්නකෝ. මේ ආත්මෙදිත් උදේ හවස බුදුන් වදින්න නැති කෙනෙක් කියලා හිතන්නකෝ. තමාගේ ආගම දහමට අනුව පිළිවෙත් රකින්න නැති කෙනෙක් කියලා හිතන්නකෝ. නිතරම මිතුරන් ඇසුරේදී තමාගේ මේ ලාභයේ පමණක් බලාගෙන වැඩ කටයුතු කරන කෙනෙක් කියලා හිතන්නකෝ. එහෙම වුණොත් ඔබට මේ ආත්මෙදිත් පංචශීලයේ රැකීමට අපොහොසත් වෙන්න පුළුවන්. එලෙස ඔබ මේ ආත්මෙදී ආගම දහමට ලැබි නොවුනොත්, පංචශීලයට ගරු නොකළොත් ඔබගේ විවාහ ජීවිතය තුළ ඔබ හිතන්නේ නැති දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කොයි වගේද? මීන ලග්න හිමියනි, ඔබ දන්නවා ඔබ භූත විද්‍යාවට ගරු කරන කෙනෙක්. මේ කර්මය පෙන්වලා දෙන්නේ. භූත විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? නොපෙනෙන බලවේග පිළිබඳ අධ්‍යයනය කරන්න ආසාවක් තියෙනවා. සාමාන්‍ය මීන ලග්න හිමියන්ට ජීවිතය තුළ බොහෝ විට ආත්මාර්ථකාමී මිතුරන් මුණ ගැසීමට තියෙන අවස්ථාව වැඩි. ඒ කියන්නේ තමාගේම ලෞකික වාසිය මුල් කොටගෙන වැඩ කටයුතු කරන අය. ආගම දහම පිළිබඳ සැලකිල්ලක් නැහැ. ජන සමාජයේ අසන්න අයගේ දියුණුව ගැන හිතන්නේ නැහැ. දැන් මිත්‍රයෝ නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ මීන ලග්නේ මේනේ. හිතන්නකො කර්මයට අනුව ඔබට මේ වගේ මිත්‍රයෙක් හෝ මිතුරියක් ලැබුණා කියලා. ඒ මිතුරිය ඔබට මෙහෙම ප්‍රකාශ කළොත්, මම අහවල් නොපෙන්න තැනට ගියා. බලාගෙන හිටියා වගේ කිව්වනේ. අන්න ඔබ දැන් භූත විද්‍යාව කරු කරන කෙනෙක් විදිහට ඔබටත් ආසාවක් ඇති වෙනවා එතනට යන්න. එහෙමනම් හරි පහසුවෙන් ඔබටත් ඔබගේ විවාහ ජීවිතය තුළ කතාව තුළ අසත්පුරුෂ මිත්‍රාශ්‍රය මුල් කොටගෙන ඔබට නොපෙන්න බලවේගවල පිහිට පතන්න යන්න ආසාවක් ඇති කරන්න පුළුවන්.
මේ දියුණුව මදි. මට තවත් දියුණුව ලබන්න ඕන. දැන් දියුණුව ඔක්කොම යාන වාහන ඔක්කොම තියෙනවා. ඇත්තට මේ දේවල් බලාගෙන හිටියා වගේ කියනවාද? දැන් ඒව බලන්නේ නැහැ හිතෙනවා. දැන් මෙතෙක් ඔබ ගෙදරදී මීන ලග්න හිමියා තුන් සූත්‍රය කියලා බුදුන් වදිමින් බුදු ගුණ සීසත් දැනුණු සංග්‍රහත මෙනෙහි කරගෙන හිටපු කෙනෙක්. දැන් ඔන්න ඔබ යනවා නොපෙන්න බලවේග කියන ස්ථානයකට. යන්නේ තමාගේ අසත්පුරුෂ මිතුරෙකුගේ ගෝහ මිතුරියකුගේ මඟ පෙන්වීම තුළ. හිතන්නකෝ පන්සලට ගියාම අපිට ගොඩාක් වෙලාට හම්බෙන්නේ කොයි වගේ අයද? සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශ්‍රාවක වූ සී සංඝ රත්නය. දැන් නොපෙන්න බලවේග තැන ඉන්න තැනකට ගියොත් කවුද හම්බෙන්නේ? අසුරයෝ, යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ. ඒගොල්ලෝ පින්දහම් කරන අයද? නෑ. පින්දහම් කරන අය නෙමෙයි. ඇයි ඒගොල්ලෝ අසුරයෝ, භූතයෝ, ප්‍රේතයෝ වෙලා තියෙන්නේ? පංච සීලය කඩලා පව් කරපු අය නිසා. මනුෂ්‍යයන්ට වැඩිය ඇයි අපි ඒගොල්ලන්ට හිතවත්කම දක්වන්න යන්නේ? කියන්නේ බෞද්ධ පිළිවෙත් වලින් බැහැරව තමන් අදහන දෙවියන් අතහැර ඇයි මේ පිළිවෙත් වලට යන්නේ? බුදුන් වදාළ ධර්මයේ තුල වෙන්නා දෙනවා මේ අසුරයන්ට, ප්‍රේතයන්ට, භූතයන්ට තමන්ගේ ඥාතින් ඉන්න තැන දකින්න පුළුවන්. ඒ ප්‍රේත ලෝකේ ඉඳන් මනුෂ්‍ය ලෝකෙක තමන්ගේ ඥාතිය ඉන්නවනම් ඒ ඥාතියව දකින්න පුළුවන්. හැබැයි මනුෂ්‍යයට ඒ බලේ නැහැ. ඒ හැකියාව නැහැ. එතකොට ඒ ඥාතිය ඉන්න විදිය, කනබන විදිය, ඉන්න තැන ඒව ඔක්කොම කියන්න පුළුවන්. එතකොට දැන් නොපෙන්න බලවේගයේ තියෙන තැන් වලට මීන ලග්න හිමියා ගියාම ওই ටික තමයි කියන්නේ. කියපු ගමන් තුෂ්ණිම් භූතයි. ඇයි බලාගෙන ගිහිටියා වගේ කියනවනේ. හැබැයි ඔහුගේ අනාගතේවත් ඉස්සරහට වෙන්න දෙන දේවල්ට ඒව මොකුත් කියලා නැහැ. අහුවෙන්නේ උතන්ට. කතාවට. ඒත් එක්කම මනසින් හරි අනුකම්පා සහගතයි. නිකමට හරි කිව්වොත් ඔබගේ අහවල් ඥාතිය පිනක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අහවල් තැනට ගිහිල්ලා පූජා වට්ටියක් දෙන්න. පෙරේත තටුවක් දෙන්න. මිතුරු මීන ලග්න හිමියා මනස තුල හරි අනුකම්පා සහගතයි. ඔන්න දැන් ඒක දෙන්න යනවා. කවුරු කියන වැඩද මේ කරන්නේ? අසුරයන්, ප්‍රේතයන්, භූතයන්. දැන් මේ සී සද්ධර්මයේ අදහගෙන බුදු ගුණ මෙනෙහි කරගෙන තුන් සූත්‍රය අදහගෙන පංචශීලයත් ආරක්ෂා කරගෙන හිටපු කෙනාට මොකද වුනේ මීන ලග්න හිමිනේ? මෝහයට වුණා. කෙලෙස් ඇති වෙන්නේ කාරණා තුනක් මත. රාගය, මොහය, ද්වේෂය. මොකද්ද? තව කෙනෙක් කියූ පමණින් ඒ විශ්වාස කරලා එතනට ගියා. ගියාම හම්බුනේ අසුරයෝ, ප්‍රේතයෝ, භූතයෝ. මතක තියාගන්න. ඔබ එවැනි තැනකට මීන ලග්න හිමිනි ගියොත් අනිවාර්යයෙන්ම ඔබ නැවත ගෙදර එන විට ඒ පෙරේතෙක්කෝ, භූතයෙක්කෝ, එහෙම නැත්නම් අසුරයෙක්කෝ ඔබ සමග ඔබේ ගෙදරට එනවාමයි. ඇයි ඔබ කැමැත්තෙන් ගිහිල්ලා තියෙන්නේ? ඔබ කැමැත්තෙන් මේ දේවල් අහන්නේ. ඊට පස්සේ කියපු දේවල් කරන්න පොරොන්දු වෙනවා. දැන් ගෙදරට භූතයෙක්, යක්ෂයෙක්, ප්‍රේතෙක් ආපු ගමන් මොකද කරන්නේ? කැමතිද ලස්සන විවාහ ජීවිතයක් ඒගොල්ලෝ ගත කරනවා දකින්න? නැහැ. ආටනාටි සූත්‍රයේදී මීන ලග්න හිමියනි සතරවම් මහා දෙවිවරු අප ගෞතම බුදුරජාණන් වහන්සේටවත් කරනවා. අපේ යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ, නාගයෝ ඔබතුමාට විරුද්ධයි සමහර අය. ඇයි? ඔබ ප්‍රාණඝාත අකුසලයේ කරන්න එපා කියනවා. ඒගොල්ලෝ ප්‍රාණඝාත අකුසලයේ කරනවා. සොරකම් කරන්න එපා කියනවා. ඒගොල්ලෝ සොරකම් කරනවා. වැරදි කාමසේවනයේ දෙන්න එපා කියනවා. ඔව් අනුන්ගේ ගෑනුත් එක්ක පිරිමිත් එක්ක ඉන්නවා. බොරු කියන්න එපා කියනවා, කේලම් එපා කියනවා, පරුෂ වචන කියන්න එපා කියනවා, හිස් වචන කියන්න එපා. ඔවුන් ඒව කරනවා.
මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරන්න එපා කියනවා. ඔවුන් ඒව කරනවා. ඔවුන් ආසාවෙන් කරන දේවල් එපා කිව්වාම ඔබ වහන්සේ සමග වෛරය බැඳගෙන ඉන්නවා. එහෙමනම් විශේෂයෙන් බෞද්ධයෙකුට මේ අය වෛරය පතුරවනවා. හේතුව පංචශීලය ආරක්ෂා කරන්න කියනවානේ. අයහපත් දේෙන් වැළකෙන්න කියනවානේ. දැන් ඒගොල්ලෝ කැමති ඔබවත් ඒ ගොඩට ගන්න. මොකද වෙන්නේ? ලස්සන ධර්මානුකූල ජීවිතයක් ගෙවපු ඔබ අසුර බලවේගයකට, ප්‍රේත බලවේගයකට, කුම්භාණ්ඩ බලවේගයකට ගොදුරු වෙනවා. එවිට ඔවුන්ගේ අදහස් ඔබගේ වචන තුලින් ප්‍රේ වෙනවා. මෙච්චර සාමකාමී වූ ඔබ වචනය තුල සරපරුෂ වෙනවා. තව ස්වාමියට බිරිඳට බොරු කියන්න පුරුදු වෙනවා. සම ස්වාමියට බිරිඳට නොකිය ඔවුන්ගේ දේවල් හොරකම් කරන්න පෙළඹෙනවා. සතුරුකම් කරන්න පෙළඹෙනවා. අවසානයේ මොකද වෙන්නේ? විවාහ ජීවිතයේ සුන්දරත්වය නැති වෙලා යනවා. ඇයි ඔබට මෙහෙම වෙන්නේ? මම මේ ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ මේ ළඟදී මා සමග මගෙන් කේන්ද්‍ර පත්‍රය බලන්න ආපු කාන්තාවක් කියපු සිද්ධිය සමග. මේ කාන්තාව තුන් සූත්‍රය කියාගෙන බුදුන් වැඳගෙන පංචශීලය ආරක්ෂා කරගෙන හිටපු කෙනෙක්. ඔන ඕනම අභියෝගයක් ඇය මට මේ කියන්නේ මින ලක්නෙමෙනි. එන ඕනම අභියෝගයක් ධර්මයේ තුලින් මම ජයගත්තා සර්. හැබැයි මට මේ ටික කාලෙක ඉඳලා මට ගෙදර බුදුන් වඳින්න හිතෙන්නේ නැහැ. ඉන්පස්සේ මට පන්සල් යන්න හිතෙන්නේ නැහැ. මට ඉස්සර තිබුණු ධෛර්යය ගැටලු ප්‍රශ්න වලට මුහුණ දීලා ජය ගන්න තිබුණු ආත්ම ශක්තිය දැන් මට නැහැ. ඒ මොකද? මම කේන්ද්‍ර පත්‍රයේ බලන්න ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයක් තිබ්බා. මං ඇහුවා අම්මා ඔයා උපත ලැබුව දවසේ ඉඳලා මේ ඔබ හොඳ බෞද්ධයෙක් හරි ඔබ කියන නිසා මම පිළිගන්නවා. හැබැයි මට දැන් දැනෙනවා ඔබ නොපෙන්න බලවේගවල පිටුපස ගියපු කාලයක් තියෙනවා කියලා. ඊට පස්සේ කිව්වා ඔව් මම එහෙම ගියා. දැන් ගැටලු තියෙන මින ලක්නෙමෙන්නේ මෙතනයි. ඔබ හොඳ බෞද්ධයෙක් වෙලා ඉඳලා ආගම දහම තුල ඉඳලා මොන හරි ක්‍රමයකින් ඒ වගේ ස්ථානයකට ගියහම ඔබ සමග අනිවාර්යයෙන්ම භූතෙක් හරි පෙරේතෙක් හරි ගෙදරට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ යන හැමතැනම ඔබත් එක්ක ගමන් කරනවා. ඒක අටනාටි සූත්‍රය කියවලා බලන්න මින ලක්නෙමෙන්නේ. වයිසවුණු සතරම් මහා දිව්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ඒක ලස්සනට. ඔබ නිදාගෙන ඉන්න ඇඳේ නිදාගෙන ඉන්නවා. ඔබ කන තැන ඉන්නවා. ඔබ ඇවිදින විට ඔබ සමග එනවා. තුන් නිතරම යක්ෂය ප්‍රේතේ භූතේ ඔබත් සමග ගමන් කරද්දි මොකද සිද්ධ වෙන්නේ? ඔබගේ දිනුව නැති වෙලා යනවා. ඔබගේ පෙනුම නැති වෙලා යනවා. දකින මිනිස්සුන්ට ඔබ පිළිකුල් වෙනවා. ඔබට පිළිගැනීම නැති වෙනවා. දැන් මේ සමගම දැන් ඔහුගේ ඇයගේ ජන්ම පත්‍රය බලද්දී දැන් මට පෙනෙන්නේ මොකද්ද? ඇය අමනුෂ්‍ය දෝෂයකට අහු වෙලා ඉන්න තැනැත්තියක්. ඒ තැනැත්තියගේ නිවස තුල මෙවැනි අය ඉන්න පුළුවන්. ඒක මම දකින්නේ කොහෙන්ද? මේ කේන්ද්‍ර පත්‍රයෙන්. මේ අහවල් මහදසාවේ අතුරු දසාවේ අන්තර් දසාව ගෙවන්නේ ඒ කාලය තුල මේක ඇවිස්සෙනවා. දැන් එවැනි ඇවිස්සීමක් තියෙන්නේ. ඒතර කවුද මීන ලක්නෙමෙනි කියලා බලෙන්ම එක්කන් ආවේ? ඔබ. දැන් ඔබ වද විදිනවා.
ඉන් පසු ඔබ මොකද්ද කරන්නේ? මේ අසුර බලවේග, ප්‍රේත බලවේග නැවතත් යම නෙවෙන තැන්වලට. ගිහිලා කරදරයි කියපු ගමන් දානෝ සූර්යයා. කෙනෙක් තවත් යකෙක් වෙල්ලනවා. ඔන්න දැන් එකයි ඉන්නේ. තවත් එකෙක් වරන් ගෙදර එනවා දෙකයි. ඔබ ගොඩ එනවද? ඔබ කවදත් අහලා තියෙනවද? යක්ෂෝ ප්‍රේතයෝ භූතයෝ මිනිසුන්ට උදව් කළා කියලා. උදව් කරලා ගොඩ දැම්ම කියලා. බුදුන් වහන්සේලා ධර්මයේ තුල නැහැ. හැබැයි බුදුන් වහන්සේලා ධර්මයේ තුල තියෙනවා එවැනි මහා බලවත් යක්ෂයෝ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා මාර්ගඵල වලටපත් වුණා කියලා. ඒ පෙර පිනක් එසේ තියෙන්න ඕනේ. එවැනි උත්තමයෙක්, එවැනි ශ්‍රේෂ්ඨයෙක් හමු වෙන්න. ඒ හමු වුණ ගමන් පෙර නිමිත්ත, පෙර කුසලයේ පෙරට ඇවිල්ලා ඒ ධර්මය අවබෝධ කරගන්නවා. දැන් හොඳින් හිතන්න. ඔබට විවාහ ජීවිතය තුල වර්ධින තැනක්. ඒකට මුල් වෙන්නේ කවුද? හොඳට හිතලා බලන්න. ඔබගේ මිතුරෙක් හෝ මිතුරියක්. කර්මයට අනුව ඔබට විපත් කරන මිතුරු මිතුරියන් බොහෝ හමු වෙන්න පුළුවන් ඔබගේ ජීවිතය තුල. ඔබගේ ජීවිතය අත්දැකීම් තුල බලන්න. කල්යාණ මිත්‍රත්වය දැන් ඔබයි ස්වාමියා අතර හොඳ කල්යාණ මිත්‍රත්වයක් තිබ්බයි. මිත්‍රත්වය තිබුණේ ඉඳන් විවාහ ජීවිතේ මෙච්චර කල් හොඳට ගෙනිච්චේ. දැන් මේ කල්යාණ මිත්‍රත්වය බින්දෙනවා. අසුර බලවේග නිසා. ඇයි අසත්පුරුෂ ආශ්‍රය. ඒ නම් මීන ලග්නෙහි මේනි. හොඳින් මතක තියාගන්න. ඔබගේ විවාහ ජීවිතය තුල ගැටලුවක් ප්‍රශ්නයක් ආපු ගමන් ස්වාමියා බිරිඳයි එකතු වෙලා කතා කරලා විසඳ ගන්න ඕනේ. මිතුරන්ගෙන් වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් උපකාර බලාපොරොත්තු වෙන්න එපා. කර්මයට අනුව වැරදි උපදේශක් ඔබලාගේ ලස්සන විවාහ ජීවිතේ කඩා බිඳ දවන්න පුළුවන්. ඒ තමයි කර්මය පෙන්වලා දෙන්නේ. ඒත් එක්කම ඔබට මෙහෙම වෙන්නේ. මෙය මම ඔබට හඳුන්වලා දෙන්නේ ප්‍රඥාවේ අඩුකමක් විදියට. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? මීන ලග්නෙ මේනි. බුදුන් වදාළ ධර්මයට අනුව නම් ප්‍රඥාව කියලා කියන්නේ හොඳ නරක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නුවණට. ඒ නුවණ ඔබට නැති වෙනවා. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නුවණට. ඒ ඔබට නැති වෙනවා. එන ඔබ මොහොතටපත් වෙනවා. මීන ලග්න හිමියා තවත් කෙනෙකුගේ කතාවට අහු වෙන්න තියෙන අවස්ථාව වැඩි කියන එකයි මම මේ කියන්නේ. ඒක මම කිව්වේ ඕනම කරුණක් අහද්දි කෙටියෙන් අහන්න කියලා. උපකාරයක් කළාට පස්සේ නැවත රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඔබ දන්නවා පටිච්ච සමුප්පාදය අනුව. ඔබ බෞද්ධයෙක් නොවුනත් මීන ලග්න හිමිනේ මේ හොඳින් අහන්න. කෙලෙස්. රාගය, මොහය, දෙවේසි නිසා ඇතිවන කෙලෙස්. ඒ කියන්නේ බෞද්ධයෙක් විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් නොමැතිකම. කෙලෙස්. කෙලෙස් නිසා ඇති වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව නිසා ඇති වෙන්නේ මොකද්ද? සංස්කාරය. සංස්කාරයෙන් ඇති වෙන්නේ සිතුවිලි වලින් ක්‍රියාවලින්. සංස්කාරය නිසා ඇති වෙනවා විඥානය. ඒ කියන්නේ ඇති වෙන සංස්කාරයන්ට පැවැත්මක් දෙන්නේ, ජීවයක් දෙන්නේ විඥානය. විඥානය නිසා පහළ වෙනවා නාම රූප. නාම රූප නිසා පහළ වෙනවා සලආයතන. ඇස, කන, නාසය, කය, මනස කියන දේ. සලආයතන නිසා ස්පර්ශය ඇති වෙනවා. කොහොමද ස්පර්ශය ඇති වෙන්නේ? ඇහෙන් දකින රූප ඇහි ස්පර්ශය වෙනවා. කනට ඇසෙන ශබ්ද කනේ ස්පර්ශය වෙනවා. නාසයට දැනෙන සුවඳ ආග්‍රහණය නාසයේ ස්පර්ශය වෙනවා. දිවට දැනෙන රසය දිවේ ස්පර්ශය වෙනවා. කයට දැනෙන පහස කයේ ස්පර්ශය වෙනවා. මනසට එන අරමුණු සිතුවිලි මනසේ ස්පර්ශය වෙනවා. මේ ස්පර්ශය විඳීමක් බවට පත් වෙනවා. විඳීම තණ්හාවක් බවට පත් වෙනවා. තණ්හාව නිසා ඔබ ග්‍රහණය කරනවා මේවා මගේ කියලා. උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා කර්ම රැස් වෙලා ජාතිය භවය නිර්මාණය වෙනවා. ජාතිය භවය තුල උපත සෑදෙනවා. උපත තුල ජාති ජරා මරණ ශෝක දුම්නස් ඇති වෙනවා. මේක අනිත් පැත්තට බලන්න. ජාති ජරා ශෝක දුම්නස් නිරුද්ධ වුණොත්
උපත නිරුද්ධ වෙනවා. උපත නිරුද්ධ වුණොත් භවයේ ජාතිය නිරුද්ධ වෙනවා. භවයේ ජාතිය නිරුද්ධ වුණොත් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වුණොත් විදීම නිරුද්ධ වෙනවා. විදීම නිරුද්ධ වුණොත් ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වුණොත් සලආයතන නිරුද්ධ වෙනවා. සලආයතන නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වුණොත් විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරුද්ධ වුණොත් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වුණොත් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. දැන් ඔබට තේරුණානේ මොකක්ද උනේ? ඔබ එයල්ල ගත්තා. අල්ලගත්ත දේ නැවත නැවත විඳවන්න බැලුවා. ඇයින් රූපයක් දැක්ක ඒකට ආස කළා. ඔබ ඒ නැවත දකින්න ආස කරනවා. කනට ශබ්දයක් ඇසුණා ශබ්දයට ආස කළා. නැවත නැවත ඒක අහන්න කැමති වෙනවා. නාසයට සුවඳක් දැනුණා ඒ සුවඳ ඔබට ආසයි නැවත නැවත අහන්න යන අන්න තණ්හාව බවට පත් වෙනවා. දිවට රසයක් දැන ඒ රසය තවත් මට ඕනේ. අන්න තණ්හාව බවට පත් වුණා. කයට පහසක් දැනුණා ඒ මට තවත් ඕනේ. අන්න තණ්හාව බවට පත් වුණා. මනසට අරමුණු සිතුළු වෙනවා මම ඒව නැවත නැවත හිත ඉන්නවා. අන්න තණ්හාව බවට පත් වුණා. තණ්හාව කොහොමද ඔබ ගාවට ආවේ? මෝහය නැමැති දෙයින්. ඒ කියන්නේ කතාවක් කිව්වා ඒකේ නිවැරදිභාවය වැරදිභාවය ඔබට තක්සේරු කරගන්න බැරුව ගියා. ඒ වැරදි ඔබ හිතුවා ඇත්තයි කියලා එතනට ගියා. ඉන්පසු ඔබට අහුවෙන් හමුුනේ එවැනි පිරිස් ආශ්‍රය කරන්න. නිසා මීන ලග්න හිමිනේ ඔබ හොඳින් මතක තියාගන්න. ඔබ නොපෙන්න බලවේග තුල එහි පිහිට පතාගෙන ගියොත් එය ඔබගේ විවාහ ජීවිතයේ අසාර්ථකත්වයේ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රබල සාධකයක් වෙනවා මීන ලග්න හිමිනේ. ඔබ දන්නවා ඔබ භූත විද්‍යාවට කරු කරන කෙනෙක් කියලා. හරි. එහෙම වුණොත් ඔබට මොකද වෙන්නේ? ඕනම දෙයක සීමාව ඉක්මවා කටයුතු කරන්න බවට පත් වෙනවා මීන ලග්න හිමිනේ ඔබ. විවාහ ජීවිතය සුද්ධ ලෙස පවත්වන්නේ නැහැ. එයින් කරදර වලට මුහුණ පානවා. හරියම්බ කළත් කිසිවක් ඉතුරු වන්නේ නැහැ. ආගමික දේ අසූ තරමින් පිළිගන්නා කෙනෙක් නොවනෙක් බවට පත් වෙනවා. ආගමික වශයෙන් කියන දේ ඔබ පිළිගන්නේ නැහැ. නිදහස අසීමිතව ඕන කරනවා. විවාහ ජීවිතය තමා ගැන, තමාගේ පවුලේ දියුණුව ගැන, උත්සාහයන් ගැන සෑම කරුණක් පාසාම ඔබ විරුද්ධව හිතලා වැරදි තීන්දුව වලට බහින ගතියක් තියෙනවා. ඒ නිසා මුදල් අතින් අමාරු තත්ත්වයන් වලට ඔබට මුහුණ දීමට සිදු වෙනවා. අධික රුධිර පීඩනය වැනි රෝග වලට ඔබ හරි පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා මීන ලග්න හිමියනි ඔබ ප්‍රඥාව මෝරන්නේ බුදු වදාළ ධර්මයට අනුව නිතරම පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න. එතකොට ප්‍රඥාව මෝරන්න කියන්නේ අප තුල බැස ගන්න. එතකොට ඒක අපි නිතර මෙනෙහි කරන්න ඕනේ. කොහොමද මෙනෙහි කරන්නේ? කොහොමද ඔබ හිතන්නේ? ඇත්තටම මීන ලග්න හිමිනි ඔබ බොහොම හොඳ කෙනෙක්. මම මේ පෙන්නුවේ පෙර මං කිව්වේ විවාහ ජීවිතයේ හොඳම පැත්ත. නමුත් ඔබ තුල කර්මයට අනුව භූත විද්‍යාවට ගරු කිරීමක් තියෙන නිසා මානසිකව තව කෙනෙකුට අනුකම්පා කරන ගතිය වැඩි නිසා අනේ පව් කියන ගතිය වැඩි නිසා ඔබ මෙවැනි දෙයකට ගොදුරු වෙන්න ඉඩකඩක් තියෙනවා කියන එකයි මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒක ගොඩක් වෙලාවට මිතුරියක් ලෙස වැඩිමහල් සහෝදරියක් ලෙස වැඩිමහල් ඥාතියෙක් ලෙස ඔබට මේ අකුසලයේ කලාගෙන ඉන්න පුළුවන් වුන් තුලි. දැන් කෙනෙක් පෙරත්ත කළොත් අනේ යන් මේ ගමන අනේ මේ යන් ගමන කියලා ඔබ ගොඩාක් වෙලාවට අනුකම්පා කරන නිසාම යන්න කැමති වෙනවා. ඒකයි මම මේ කියන්නේ. එහෙනම් ඔබ ළඟ තියෙන්න ඕනේ මෙවැනි ගතිගුණයක් බෞද්ධෙක් විදියට. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ නොසලෙන සිතින් යුතු දිවි හිමියෙන් අධාන කෙනෙක් බවට පත් වෙනවා. සද්ධාවන්තයි. නෑමම යන්නේ නැහැ වගේ තැන් වලට. අන්න ඒක තුල එන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් නොසලෙන සිතකින් යුතුව අධාන කෙනෙක් බවට පත් වෙනවා.
දෙවනුව ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන දෞත්තරිතුරු සද්ධර්මයේ මනවින් නොසලින සිතකින් යුතුව දිවි හිමියෙන් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ මෙනෙහි කරන දේවල් ජීවිතයේ නිවැරදි බවට ගලප ගන්නවා. 3 සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතෙන ආර්ය ශ්‍රාවකෝසී සංඝ රත්නයට අනුගමනය කරන්නක් බවට පත් වෙනවා. දැන් මෙතන වැරදුනේ පංචශීලයේ වැරදි නිසා නෙමෙයි. ඔබ පංචශීලයේ හොඳින් ආරක්ෂා කළා මිනලක් නෙමෙයිනේ. ඔබට වැරදුනේ ඔබ මෙතෙක්කල් අත්දැකීමක් නොලබපු තවත් කෙනෙක් හොඳයි කියපෝ ඒ හොඳයි නරකයි දෙපැත්ත බලලා විනිශ්චයක් ඔබට ගන්න බැරුව ඔබ මෝහයටපත් වුණා. කතාව ඇහැව විශ්වාස කළා. ඒකේ වැරදි නිවැරදිතාවය තක්සු කරගන්න ඔබ උත්සාහ කළේ නැහැ. ඇයි එහෙම වුනේ? මීන ලග්න හිමියන්ට තියෙනවා විශේෂයෙන්ම තවත් කෙනෙක්ගේ වචනයකට ගරු කරනවා වගේම භූත විද්‍යාව පිළිබඳ කියන ඒවා විශ්වාස කරනවා. මේක ගොඩක් වෙලාවට කර්මයට අනුව විවාහ ජීවිතයේදී ප්‍රායෝගික ජීවිතයේදී ඔබගේ උත්සාහය නැමැති බාල සහෝදර සහෝදරිය අසල්වැසියෝ පියවක්සේ ඥාතියන් කොටගෙන මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ ප්‍රායෝගික ලෝකයේදී දැන් මම මේ කතා කරන්නේ කර්මයට අනුව. ඉන්පසු ඔබ මොකද කරන්න ඕනේ? දැන් මොහයටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න එතකොට ඔබට ලෝභකම ඇති වෙනවා. මට තව වැඩිපුර ලැබෙන්න ඕන. මට මේ මදි. එතකොට අගහිකම් දැනෙන්න පටන් ගන්නවා. එතකොට තවත් කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න හිතෙනවා. අනුන්ගේ දෙයක් අල්ලගන්න හිතෙනවා. එහෙමනම් එතෙන්ටත් ඔබ පටිච්ච සමුප්පාදේ අර්ථය මේ විදියට ගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා. ඒ කියන්නේ මොකද්ද? ඔබ දුක හඳුනන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ අවදාරන්නේ දුක කොයි වගේ කියලාද? දුක ඇතිවන්නේ උපන්න නිසා. ජරාවටපත් වෙන නිසා, ලෙඩ රෝග හැදෙන නිසා, ප්‍රිය පුද්ගලයන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්ව නිසා, අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් හා එක්වන නිසා, හඬා වැටීමට ශෝකයටපත් වීම නිසා, මරණයටපත් වීම නිසා, තමන් කැමති දේ ඉටු නොවීම නිසා. මේක තමයි දුක්ඛාර සත්‍ය. ඊළඟට තණ්හාව ඇති වෙන්නේ පුනර්භවය ඇති කරන පිණිස ආස්වාදයෙන් ඇලෙන යම් තණ්හාවක් ඇද්දී තණ්හාව භව තණ්හාව විභව තණ්හාව කාම තණ්හාව වෙනවා. භව තණ්හාව කියන්නේ භවයෙන් භවයට යන්න තියෙන කැමැත්ත. විභව තණ්හාව කියන්නේ ඔබ මේ ආත්මයේ හොඳ නරක ඕන දෙයක් කළා ඊළඟ ආත්මෙන් ආත්මයක් නැහැ කියලා ඔබ හිතනවා. ජීවිතයක් නැහැ කියලා හිතනවා. ඒ වැරදි. එහෙම ආත්මය නැති කරගන්න නම් සතර දුකෙන් මිදෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව තුළ ගමන් කළ යුතුයි කියන දේ බුදුරජාන් වහන්සේ තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්තා. එයා අපට පෙන්වලා දුන්නා. ඊළඟට මේ භව තණ්හා විභව තණ්හා කාම තණ්හා නැති කරන්න ක්‍රමයක් තියෙන එක තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. ඒසදා වෙනම ප්‍රතිපත්තියක් තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. දැන් හිතන්නකෝ මේ ආර්ය සත්‍ය පිළිබඳව ඔබ අවබෝධාත්මක ඥානයක් නැහැ. හරි, අවිද්‍යාව හැදුනා. අවිද්‍යාව තුළ දැන් ඔබ ඉන්නේ. අවිද්‍යාව කියන්නේ කුඹරක් කියලා හිතන්නකෝ. ඒ කුඹරට ගහන බීජ තමයි සංස්කාරයන් වෙන්නේ. ඔන්න දැන් කුඹරට අවිද්‍යාව කියන කුඹරට සංස්කාරයන් කියන බීජ වැටලා තියෙන්නේ. වතුර පෝරු නැතුව මේක පැලවෙන්නේ නැහනේ. අන්න විඥානය පහළ වෙනවා. විඥානය නිතරම සංස්කාරයන්ගේ පැවැත්මට උදව් උපකාර කරනවා. දැන් වතුර පොර ලැබෙනවා. විඥානය තුළ තමයි අපිට දෙයක් දැනෙන්නේ මෙතන යම් කිසි දෙයක් තියෙනවා කියලා. අපිත් අපේ මරණයෙන් පස්සේ චුත වුණාට පස්සේ විඥානය තමයි තවත් කර්මයකට ගිහිල්ලා එකතු වෙන්නේ. ඒ අපි හදපු සංස්කාර හොඳ හෝ නරක විඥානයත් එක්ක එකතු වෙනවා. විඥානය නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා සලආයතන හට ගන්නවා. සලආයතන නිසා ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය මුල් කොටගෙන විදීම හට ගන්නවා. මේ විදීමෙන් ඔබ නවත්තන්න ඕන තණ්හාවට යන්න පෙර.
කොහොමද ඒක කරන්න පුළුවන් ඔබට? පංච ඉන්ද්‍රියන් මුල් කොටගෙන. ඔබ ඇහෙන් දකින රූප. මම මේ රූපෙට මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. නැවත මට මේ රූපේ දකින්න ඕනේ නැහැ. මනාපයක් නැහැ කියපු ගමන් රාගය නැවතුණා එතන. අමනාපයක් නැහැ කියපු ගමන් ද්වේෂය නැවතුණා. නැවත මට එය ඕනේ නැහැ කියපු ගමන් ඔබ එතන මුලාවකටත් අහු වෙනි තත්යකටපත් වුණා. ඒ කියන්නේ අතහැරලම දැම්මා. ඔබගේ කනට ශබ්දයක් ඇසෙනවා. ඒ ශබ්දයට මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. නැවත ඒ ශබ්දේ මට අසන්න ඕනේ නැහැ. ගොඩාක් වෙලාවට මේ මුලාවටපත් වෙන්නේ ශබ්දය තුල, කතාවක් ඇහිම තුල. එතකොට ඔබ කන ඇහෙන ශබ්දය තුල ඔබ ගමන් කරන්නේ නැත්තම් ඔබට රාගයේ මොහොයේ ද්වේෂින් යන්න පුළුවන්. එළියට යන්න පුළුවන්. නාසයට දැනෙන සුවඳ. ඒ සුවඳට මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. නැවත මට ඒ සුවඳ දැනෙන්න ඕනේ නැහැ. දිවට දැනෙන රසය. ඒ රසයට මම මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. නැවත ඒ රසය මට දැනෙන්න ඕනේ නැහැ. කයට දැනෙන පහස. ඒ පහසට මම මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. නැවත ඒ පහස මට දැනෙන්න ඕනේ නැහැ. කයට දැනෙන, මනසට දැනෙන අරමුණු සිතුවිලි. මම ඒ අරමුණු සිතුවිලි වලට මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. නැවත ඒ මට දැනෙන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට මධ්‍යස්ථ පිළිවෙතින් ඔබට ඔබගේ සිතීම ක්‍රියාව දෙකම පාලනය කරගන්න පුළුවන් වුණොත් ඔබ එතනින් එහාට ගමන් කරන්නේ නැහැ. එහෙනම් තණ්හාව ඔබට ඇති වෙන්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ නැත්නම් ඔබ රාගය, මොහය, ද්වේෂය කියන තුනට අහු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ඔබ තව කෙනෙකුට අනුකම්පා කරන්න ගිහලා ඒ වාචික ප්‍රශංසාවලට thank you කියන එකට ගිජු වෙලා ඔබ බහුභාර්යා සේවනයකට හෝ බහුභාර්යා පුරුෂ සේවනයකට යන්න තියෙනවා නම් එතනින් වැළකෙන්න. කෙනෙක්ගේ වචනයක් අහලා ඒ වචනය තුළ නොපෙන්න බලවේගය තුළ ගමන් කරලා අනවශ්‍ය කරදර විවාහ ජීවිතයට ගෙන එමින් වැළකෙන්නත්. ඔබ මේ පටිච්ච සමුප්පාදයේ මේ විදිහටම හිතන්න ඕන. මොකද හේතුව ඔබ නැති කරන්න ඕනේ. හේතුව නැති කරපු ගමන් ප්‍රතිඵලය ඔබට එන්නේ නැහැ. ඔබ හේතුව තිබ්බොත් ප්‍රතිඵලය එනවා. දැන් ඔබට විවාහ ජීවිතය අකර්මණ්‍ය කරන්න ඔබට එන භූත විද්‍යාවට තියෙන ගරු කිරීම, තවත් කෙනෙකුට උදව් උපකාර කරලා අධික අනුකම්පාව හේතු කොට ඔබ තවත් කෙනෙකුගේ ගොදුරක් වීමට තියෙන හැකියාව ඔබ නවත්ත ගන්න ඕන නම් පටිච්ච සමුප්පාදයේ මෙලෙස ඔබ හිතන්න ඕනේ. ඒ හිතුනාම එහෙම හිතන්න මෙනෙහි කරන්න පටන් ගත්තාම තමයි ඔබගේ ප්‍රඥාව මෝරන්න පටන් ගන්න. ප්‍රඥාව මෝරන ඕනම කෙනෙකුට රාගයෙන්, මොහෙන්, ද්වේෂයෙන් ගැලවෙන්න පුළුවන්. තණ්හාවට ගමන් කරන්නේ නැහැ. තණ්හාවට ගමන් කළොත් තමයි මේක තමාගේ දෙයක් කියලා ග්‍රහණය කරගෙන ජාති දරා ශෝක දුම්නස් වලටපත් වෙන්නේ. දැන් මීනලක් නෙමෙයි. ඔබ දන්නවා. ඔබගේ විවාහ ජීවිතය තුළ සුන්දරත්වය ඇති කරගෙන ඔබ ගමන් කරන්න ඕන විදිය. ප්‍රාර්ථනා කරනවා මේ කර්මයට අනුව ඔබට සැපවත් විවාහ ජීවිතයකට උරුමය ලැබේවා කියලා. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.